සුනාමි රළ ගොඩබිමට පහර දීමේදී සාමාන්‍ය රළට වඩා වෙරළ ඛාදනයක් වීමක් සිදුවේ. සාමාන්‍ය රළට වඩා වෙරළ ඛාදනය වීමක් සිදුවේ. සාමාන්‍ය රළ ක්‍රියාත්මක වීමේදී වෙරළ සමතුලිතයක් නැත්නම් සමතුලනයක් ක්‍රියාත්මක වුවත් වෙරළ සමතුලනයක් ක්‍රියාත්මක වුවත් සුනාමි අවස්ථාවකදී එවැනි ස්වභාවික සමතුලනයක් සිදු නොවේ. හොඳයි, ඔන්න පළවෙනි භෞතික පරිසරයේ සිද්ධ වෙන පළවෙනි බලපෑම. ඊළඟට ළමයි දෙවෙනි බලපෑම තමයි වෙරළේ තියෙන අපි දන්නවා මේ තරංග ක්‍රියාකාරීත්වය වෙනවා. අපි මේ වෙනකොට ආයේ තරංග ක්‍රියාකාරීත්වයේ ස්වභාවය ගැන පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපි හොඳට ඒවා ගැන කතා බහ කරලා තියෙනවා. තරංග ඛාදනය වගේ නිර්මාණය වෙන භූරූප වෙනම කතා කරලා තියෙනවා. තරංග නිදිසාදන ක්‍රියාවලිය නිසා නිර්මාණය වෙන භූරූප වෙනම කතා කරලා තියෙනවා. නේද? මේ වගේ පුළුල් අවබෝධයක් අපිට වෙරළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තියෙනවා. එතකොට අපි දන්නවා සාමාන්‍ය රළ මගින් සුළඟ නිසා සාගරික ජල පෘෂ්ඨය මත නිර්මාණය වන සාමාන්‍ය රළ මගින් වෙරළ කලාපේ දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට නේද විවිධ භූරූප නිර්මාණය කිරීම කරනවා. ඒවා භූරූප විද්‍යාත්මක වශයෙන් තම වටිනා භූරූප නේද? අපි දැක්කනේ උම්මානීය කියන ලක්ෂණය, ඊළඟට තුඩු දඹ නේද? ඊළඟට නිදිසායක භූරූප පැත්තෙන් ගත්තාම විවිධ වැලි වැටි වර්ග, ඊළඟට කලපු නේද? ඊළඟට සමහර විට ඩෙල්ටා නිර්මාණය කරන ක්‍රියාවලිය තරංග ක්‍රියාවලිය වල පානවා නේද? ඒ වගේ විවිධ වටිනා භූරූප වෙරළ කලාපේ නිර්මාණය කරන්නේ මේ සාමාන්‍ය රළ මගින් නිර්මාණය වන ක්‍රියාවලිය නේද? තරංග ක්‍රියාවලිය. හැබැයි අපි දන්නවා මේ සුනාමි රළ කියන එක්කෙනා සාමාන්‍ය රළට වඩා ගොඩක් ප්‍රබලයි, වේගවත්. ඒ වගේම මේ තරංග මේ විස්තාරය, ඒ කියන්නේ තරංගයේ සාමාන්‍ය උස ගොඩක් වැඩි. ඒතර අපි දැක්කා වෙරළ පැත්තේ ඉඳලා බලනකොට ගොඩබිමට ගොඩක් පහර දෙන නේද? ප්‍රබලත්වයෙන් වැඩි විනාශකාරී රළක් විදිහට තමයි සුනාමි හඳුනාගන්නේ. ඒතර අවුරුදු 10 ගාණක්, සමහරට අවුරුදු මිලියන ගාණක් වෙන්නත් පුළුවන් නේද? අවුරුදු 10 ගාණක්, අවුරුදු මිලියන ගාණක් තිස්සේ සාමාන්‍ය වෙරළ ක්‍රියාවලිය තුල නිර්මාණය කරපු භූරූප විද්‍යාත්මක වශයෙන් තා වටිනා භූරූප විනාඩි කිහිපයක් තුල ක්‍රියාත්මක වෙන මේ ප්‍රබල සුනාමි රළ නිසා සමහරට සෝදාපාලුවට යන්න ලක් වෙන්න පුළුවන් නේද? සමහරට මුළුමනින්ම විනාශ කරලා දාන්න පුළුවන්. ඒතර භූරූප විද්‍යාත්මක වශයෙන් කිසියම් වටිනාකමක් තියෙන තැන් විනාශයටපත් වෙලා යාමත් භෞතික පරිසරයට සිද්ධ වෙන තවත් එක්තරා බලපෑමක්. අපි නම් අංක 2 දාලා ලියමු. භූරූප විද්‍යාත්මක වටිනාකමක් ඇති වෙරළ භූරූප විනාශ වී යාම. ඒක යටතේ ලියන්න මෙහෙම: සාමාන්‍ය රළ මගින් ඇතැම් විට වසර සිය දහස් ගණනක් තිස්සේ නිර්මාණය කරන ලද සුවිශේෂී වෙරළ භූරූප
प्रचंड विनाशकारी रलक වූ සුනාමි මගින් प्रचंड विनाशकारी रलक වූ සුනාමි මගින් ඉතා කෙටි කාලයක් තුල විනාශ කර දැමීම ඉතා කෙටි කාලයක් තුල විනාශ කර දැමීම සිදුවේ ඉතා කෙටි කාලයක් තුල විනාශ කර දැමීම සිදුවේ උදාහරණ වැලි වැටි සෝදාපාලුවට ලක් කිරීම ස්වභාවික වැලි වැටි සෝදාපාලුවට ලක් කිරීම ස්වභාවික වැලි වැටි සෝදාපාලුවට ලක් කිරීම හොඳයි එතකොට ඔන්න භෞතික පරිසර සිදුවන බලපෑම් දෙකක් කතා කළා වෙරළ ඛාදනය වීම එකක් ඊළඟට වෙරළේ තියෙන භූරූප විද්‍යාත්මක වශයෙන් වටිනා භූරූප විනාශ කිරීම තව එකක් ඊළඟට අනිත් එක තමයි තුන්වෙනි බලපෑම තමයි අපි දන්නවා සාමාන්‍ය රළට වඩා වේගවත් කිව්වනේ ඒ වගේම තමයි සුනාමි රළ ගොඩබිම පැත්තට එනකොට මේ වෙරළ පද්ධතිය මේ කියන්නේ භූමිය සමග දැන් මේක නම් ගොඩබිම මේ සාගරේ නම් අර මහා විශාල රළ ගැඹුරු සාගරේ ඉඳලා එනකොට මේ භූමිය සමග ගැටෙනකොට තමයි ඉහළට එස වෙන්නේ නේද මේ විදිහට ඉහළට එස වෙනවා මේ ඉහළට එස වෙලා අපරිම වශයෙන් වර්ධනය වෙලා මහා විශාල රළක් ගොඩබිම දෙසට කඩා වදිනකොට අපිට දන්නවා මේ රළේ වේගවත් බව නිසා නේද ගොඩාක් රටාභ්‍යන්තරයට මේක ගලාගෙන යනකොට මම උදාහරණ කිව්වේ නැගිටින පැත්ත වෙරළ දීනේ තුල අපි දැක්කා කිලෝමීටර් 1.5 දෙක සුනාමි රළ රටාභ්‍යන්තරයට ගලා ගිය අවස්ථා නේද දැන් ඔහොම රටාභ්‍යන්තරයට වෙරළ භූෂණතාවයත් සමග ගලා යන දුර තීරණය වෙනවා අපි හිතමු වැඩි දුරක් ගලා යනවා කියලා නේද එහෙම ගලාගෙන යනකොට මේ වෙරළ පරිසර පද්ධතියේ පසට අහිතකර බලපෑම් ඇති කරනවා අර කරදිය ජලයේ කඳක් තමයි රටාභ්‍යන්තරයේ පස මතින් ගලාගෙන යන්නේ නේද සුනාමි රළෙහි පළවෙනි රළෙහි පහර දෙයි බලපෑම් ඇති කරයි දෙවෙනි රළෙහි බලපෑම් ඇති කරයි තුනක් දෙයි සමහරට හතරක් උත් ඇවිල්ලා නවතී නේද මේ විදිහට වරින් වර ගොඩබිම් පැත්තට මේ කරදිය සහිත ජලය ගලාගෙන එනකොට ඒක බලපානවා ළමයි පසට එයි සුනාමි රළ ඇවිල්ලා හානි කරලා සාමාන්‍ය ඉදිරිය බහලා යනවා නේද හැබැයි අර රළ මගින් ගෙනාවු කරදී තිබිච්ච ලවණ පස්තට්ටු මත තැන්පත් වෙනවා එයි සුනාමි රළ යනකොට පළවෙනි සුනාමි රළ යනකොට පස්තට්ටු ටික සම්පූර්ණයෙන්ම කරදී ජලයෙන් සන්තුෂ්ත වෙනවා නේද පස්තට්ටු අස්සේ තියෙනවනේ සිදුරු අපි අර සවිවර්තාව කියලා අදහස් කළේ ඒ සම්පූර්ණයෙන් මේ සිදුරු කරදී ජලයෙන් පිරලා යනවා මතකට පාංශු ස්තරවල ඒ කරදී ජලයෙන් පිරලා යනවා සුනාමි රළ ඇවිල්ලා පහර දීලා සාමාන්‍ය විදිහට බහැලා යනවා හැබැයි අර පස්තට්ටු සන්තුෂ්ත උනා කියලා අපි දන්නවනේ ඒවැ තියෙන ජලය ටික සමහරලාට පස්සේ අවස්ථාවකදී සුනාමි තත්ත්වයෙන් පස්සේ සූර්ය කිරණ පතනය වුණාම ජලය ටික වාෂ්ප වෙලා යනවා. හැබැයි මේ පස්සේ එකතු වෙලා තියෙන ලවණ ටික ලුණු ටික යන්නේ නැහැ. නේද? ඒ ටික පස්තට්ටු මත එකතු වෙනවා. එහෙනම් ඔන්න ඇති වෙනවා තුන්වෙනි බලපෑම. තුන්වෙනි හානිය. භෞතික පරිසරයේ සිදුවන හානිය පාංශු ලවණීකරණ ගැටලුව ඇතිවීම. වෙරළ කලාපේ. අපි ලියමු තුන්වෙනි කාරණය. වෙරළ ආසන්න ප්‍රදේශවල පාංශු ලවණීකරණය වීම. වෙරළ ආසන්න ප්‍රදේශවල පාංශු ලවණීකරණය වීම. හොඳයි අපි ලියමු මෙහෙම. ඒ අර්ථය ලියන්න. සුනාමි රළ ගොඩබිමට කඩා වදින විට සුනාමි රළ ගොඩබිමට කඩා වදින විට වෙරළ භූෂමතාවයට අනුව සුනාමි රළ රටාභ්‍යන්තරයට ගමන් කිරීම තීරණය වේ. මෙහිදී මතුපිට පාංශු ස්තර වසා
මතු පිට පාංශු ස්තර වසා කරදිය ජලයේ ගලා යන විට ලවණ ජලයෙන් මතු පිට පස් තට්ටුව සංතෘප්ත වේ. පසුව වාෂ්පීකරණයෙන් ජලය වාෂ්ප වී ගියද ජලයේ අන්තර්ගත ලවණ කොටස් පස් තට්ටු මත ඉතිරි වේ. ජලයේ අන්තර්ගත ලවණ කොටස් පස් තට්ටු මත ඉතිරි වේ. මේ නිසා පාංශු ලවණීකරණ ගැටලුව නිර්මාණය වේ. හොඳයි, ඊළඟට ළමයි හතරවෙනි බලපෑම භෞතික පරිසර සිදුවන හතරවෙනි බලපෑම තමයි කොරල් පරිසර පද්ධතිය විනාශ වීම. අපි දන්නවා ජීවී කොරල් කියන්නේ බොහොම වර්ණවත්, ඒ වගේම වෙරළට ආලංකාරය ගෙන දෙන ඒකකයක් නේද? ජීව ඒකකයක්. ඒ වගේම තමයි අපි දන්නවා අලංකාරය වගේම තමයි වෙරළට ආරක්ෂාව ගෙනත් දෙනවා නේද? තරංග ක්‍රියාවලිය ගැන කතා කරන වෙලාවේදී අපි කතා කළා මතකද මේ වෙරළ කලාපේ නිර්මාණය වන කොරල් පර නේද? බාධක පර විදියට, ගැටි පර විදියට ක්‍රියාත්මක වෙනවා. ඒතර බලන්න ගොඩබිම කරා එන සාමාන්‍ය රළයේ වේගය බිඳින්න මේ කියන කොරල් පර බලපානවනේ නේද? කොරල් වැටි බලපාන. හැබැයි අපි දන්නවා අර විශාල රළ සුනාමි රළ විදියට ගොඩබිම කරා ඇදලා එනකොට සාගර පත්ලේ ගැටිලා ඒ තියෙන ජීර්ණාවශේෂ මඩ රොන් මඩ වගේ දේවල් අවුස්සගෙන තමයි ගොඩබිම කරා එන්නේ නේද? ඔබ දකින්න ඇති 2004 සුනාමි ඛේදවාචකයේ වෙච්ච වෙලාවේ ගොඩබිමට පැමිණි සුනාමි රළ කළු පාටයි නේද? ඇයි? අර සාගර පත්ලේ තියෙන ජීර්ණාවශේෂ නිදි කාලයක් තිස්සේ තැන්පත් කරපු ජීර්ණාවශේෂ නිදි අවුස්සගෙන තමයි ආවේ. ඒ ගෙනාපු මඩ නේද? රොන් මඩ වගේ දේවල් අර ජීවී වර්ණවත් කොරල් ස්තර මත තැන්පත් වෙන්න පටන් ගන්නවා. ඒ තැන්පත් වීම තුළ අර ජීවී කොරල් වලට යම්කිසි හානියක් ඒ හරහා සිද්ධ වෙන්න පුළුවන්. සමහර තැන්වලදී මේ සුනාමි රළේ වේගවත් බව, ප්‍රහාරාත්මක බව නිසා කොරල් සංජිත වගේ දේවල් වලට කැඩිලා විදලා කියලා හානි සිද්ධ වෙලා තිබුණා. නේද? කැඩී බිඳී යාම තුළ සහ ඔය කියන විදිහට මඩ සංචිත ඊළඟ රොන් මඩ සංචිත මේ කොරල් තට්ටු මත තැන්පත් වීම නිසා ජීවී කොරල් වලට යම් බලපෑමක් ඇතිවීම වෙනවා. අපි ඒක ලියමු ඊළඟ කාර්යය. කොරල් පරිසර පද්ධතියට අහිතකර ලෙස බලපෑම. ලියන්න ඒ යටතේ සුනාමි රළ මගින් සාගර පත්ල කැළඹීමකට ලක් කරමින් රොන් මඩ ඇතුළු කැළඹීමකට ලක් කරමින් රොන් මඩ ඇතුළු ජීර්ණාවශේෂ ද්‍රව්‍ය ගොඩබිම කරා ගෙන එන විට ඒවා ජීවී කොරල් සංචිත මත තැන්පත් කිරීම නිසා
එම කොරල් වල ජීවී භාවයට යම් හානියක් සිදු වේ. ජීවී කොරල් වලට යම් හානියක් සිදු වේ. එසේම සුනාමි රැළෙහි ප්‍රබලත්වය නිසා කොරල් සංචිත කැඩී බිඳී යාමද සිදුවේ. හොඳයි. ඊළඟට ළමයි ඊළඟ භෞතික පරිසරයේ සිදුවන ඊළඟ බලපෑම තමයි භූගත ජලයට කරදිය මිශ්‍ර වීම. මේ වැඩේ කොහොමද වෙන්නේ? අපි දන්නවා වෙරළාසන්න ප්‍රදේශවල ජීවත් වෙනවා යම්කිසි ජන කණ්ඩායමක්. අපි දීවර කටයුතු වෙනුවෙන් එකතු වෙච්ච පිරිස කියලා හිතමුකෝ. දීවර ප්‍රජාව කියලා හිතමුකෝ. ඒ දීවර ප්‍රජාවත් වෙරළේ ආසන්න ප්‍රදේශවල තියෙන භූමිය කැණීම් කරලා නේද? ලිං හාරගෙන තියෙනවා භූගත ජලයේ ප්‍රයෝජනට ගන්න. කරදී ජලය නැත්නම් ලවණ මිශ්‍රිත ජලය තමයි තියෙන්නේ කිවුල් ජලය නේද? එතකොට ඒවා ප්‍රයෝජනට ගන්න තමයි මිනිස්සු ලිං හාරගෙන ඉන්නේ. හැබැයි අර රට අභ්‍යන්තරයට සුනාමි රැළ කඩාගෙන වදිනකොට කිලෝමීටරයක් එකමාරක් දෙකක් රට අභ්‍යන්තරයට සුනාමි රැළ ගමන් කරනකොට ඔය ලිං වහගෙන මේ සුනාමි රැළ තැඹිට ගමන් කරනවා. ඒතර පැහැදිලිවම අපිට පේනවා අර භූගත ජලයේ හාරගන්න තියෙන ලිං පිරෙනවා කරදී ජලයේ. ඒ පිරියාම සිද්ධ වුණාම අපි දන්නවා ඍජුව භූගත ජල දරයට නැත්නම් භූගත ජල ගබඩාවට කරදිය මිශ්‍ර වීම ඍජුව සිද්ධ වෙනවා නේද? ඒ නිසා භූගත ජලයේ තියෙන රසායනික ගුණාංග භෞතික ගුණාංග වෙනස් වෙන්න මේක හේතුවක් වෙනවා. එහෙනම් භූගත ජලයේ දූෂණයට ලක් වෙනවා කියලා කියන්නේ ඒ නිසා. අපි නම් ලියමු ඊළඟ බලපෑම භූගත ජලයේ දූෂණය වීම. ලියන්න. සුනාමි රැළ ගොඩබිම දෙසට ගමන් කරන විට භූගත ජලය මතු පිටට ගැනීමට නිර්මාණය කරගෙන ඇති ලිං වසා ගමන් කරන විට එම ලිං කරදිය ජලයෙන් පිරී යයි. එවිට භූගත ජල ගබඩාවට ඍජුව මිශ්‍ර වීම සිදුවේ. භූගත ජලයට කරදී ජලයේ මිශ්‍ර වීම සිදුවේ. ඒ නිසා භූගත ජලයේ භෞතික රසායනික ගුණාංග වෙනස් වේ. දූෂිත තත්ත්වයට පත් වේ. හොඳයි. ඊළඟට පොතෙන්ටම ලියන්න ඊළඟ කාරණය ඒක විස්තර කරන්නේ නැහැ. මතු පිට මිරිදිය හෝ කිවුල්දිය ජල මූලාශ්‍ර වලට කරදිය මිශ්‍ර වීම. මතු පිට මිරිදිය හෝ කිවුල්දිය ජල මූලාශ්‍ර වලට කරදිය මිශ්‍ර වීම. දැන් බලන්නකෝ ගංගා මෝයක් ආශ්‍රිත ප්‍රදේශයෙන් අපි දන්නවා ගඟේ ගියන්නේ කිවුල්දිය නෙමෙයිනේ.
නේද? ගඟේ ඉන්නේ මිරිදිය. එතන මේ විරලාසන කලාපයේ තියෙන සුනාමි තත්ත්වය නිසා අර සමහර විට අර ගංගා මුහය ඔස්සේ කරදී ජලය මිශ්‍ර වෙනවා කෙලින්ම ගඟට. නේද? ඒ වගේම තමයි විරලාසන කලාපයේ තියෙනවා නම් කිවුල්දිය පිරි මතුපිට ජල මූලාශ්‍ර සුනාමි වල ඒවට එකතු වෙලා සම්පූර්ණයෙන්ම ජලයේ මතුපිට ජල මූලාශ්‍ර දූෂණය වීම සිද්ධ වෙනවා. භූගත ජලයට වගේම මතුපිට ජල මූලාශ්‍ර දූෂණය වෙන්නත් සුනාමි බලපාන. තව මොනවද තමයි මේ සුනාමි නිසා භෞතික පරිසර සිදුවන හානි තියෙන්නේ. විරල වෘක්ෂලතා ප්‍රජාවට යම් බලපෑමක් වෙන්නේ නැද්ද? විරල වෘක්ෂලතා ප්‍රජාවට නේද? යම් හානියක් සිද්ධ වෙනවා. සමහරවිට සුනාමි වල මීටර් 2 3 4 5 උසට වර්ධනය වෙන අවස්ථා තියෙනවා. ඒතර අර ගොඩබිම කරා වේගයෙන් කඩාවදින සුනාමි රැල්ල නිසා වෙරළට ආවේනික වෙච්ච, වෙරළටම විශේෂ වෙච්ච වෘක්ෂලතා ප්‍රජාවට බලපෑම ඇති වෙනවා මේ නිසා. ඒවා විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි ඒක අතුරු බලපෑමක් ඇති කරනවා සතුන්ගේ යම් ප්‍රමාණයක් අපි දන්න වෙරළ කලාපේ ජීවත් වෙන සතුන්ගේ වාසභූමි බවට පත් වෙලා තියෙන වෘක්ෂලතා ප්‍රජාව. සතුන්ට වාසස්ථාන අහිමි වෙනවා. අපි ඒකට කියනවා වාසභූමි වියකියාම විනාශ වියාම. ඒ හරහා ජීවීන්ගේ විවිධත්වයටත් බලපාන්න පුළුවන්. විවිධත්වය අඩු වියාමටත් ඒක බලපාන්න පුළුවන්. එහෙනම් එතන කරුණු දෙක තුනක් එකට සම්බන්ධ කරලා කියන්න පුළුවන් කාරණයක් තියෙනවා. අපි මෙහෙම ලියමු. වෙරළ වෘක්ෂලතා ප්‍රජාවට අහිතකර බලපෑම් ඇතිවීම. විරල වෘක්ෂලතා ප්‍රජාවට අහිතකර බලපෑම් ඇතිවීම. ඒක දීර්ඝ විස්තර කරන්න ඕනේ නැහැ. එහෙම ලියන්නකෝ යටතේ. වේගවත් සුනාමි රළ මගින් විරල වෘක්ෂලතා ප්‍රජාව විනාශ වීම සිදුවේ. මේ නිසා වෙරළ ජෛව විවිධත්වයට අහිතකර බලපෑමක් සිදුවන අතර සත්ත්ව වාසභූමි විනාශ වීමක්ද මේ හරහා සිදුවේ. හොඳයි මම හිතන්නේ ඊට වඩා ඔයගොල්ලන්ට ඉඩ නැතුව ඇති දැනටමත් ඉඩ ඊළඟ දින ඉඩ වෙන් කරපු ඉඩ ඉවර වෙලා ඇති. අපි කතා කළා භෞතික පරිසර සිදුවන බලපෑම් මම හිතන්නේ 7ක් 8ක් විතර නේද? ප්‍රමාණවත් මේ ප්‍රමාණය. අපි ඊළඟට යමු සුනාමි නිසා මිනිස්සුන්ට සිද්ධ වෙන මානව පරිසරයට සංස්කෘතික පරිසරයට සිදුවන බලපෑම් මොනවද කියන එක බලන්න. සුනාමි මගින් මානව පරිසරයට සිදුවන බලපෑම්. මෙතෙන්දී ඔබට මේ දේවල් අමුතුවෙන් පැහැදිලි කරලා දීලා මහ දිග විස්තර දීලා මේවා කියන්න අවශ්‍ය නැහැ. කරුණු විතර දුන්නාම ප්‍රමාණවත් කියලා මම හිතනවා. නේද? ඔතන ලියන්න පුළුවන් පළවෙනි බලපෑම මොකක්ද? ජීවිත හානි. නේද? ජීවිත හානි. ඒ නිසා ඒකට අවශ්‍ය කරන උදාහරණ ලියන්නත් අවශ්‍ය නැහැ. ජීවිත හානි. ඊළඟට දීපල හානි. ඊළඟට යටිතල පහසුකම් විනාශ වීම. ඊළඟට වෙරළාසන්න සංචාරක කර්මාන්තයේ කටයුතු විනාශ වීම. අපි දන්නවනේ 2004 සුනාමිය වෙච්ච වෙලාවේ පස්සේ ඉතා දිග කාලයක් යනකම් අපි රටේ වෙරළ කලාපයේ කෙරුණු සංචාරක කර්මාන්තයේ කටයුතු වලට ඒක අනිසියන්දමින් බලපෑවා. නේද? සංචාරක කර්මාන්තයේ කටයුතු වලට සුනාමි තත්ත්වයන්
අහිතකර ලෙස බලපානවාමයි. ඊළඟට ඊළඟ කාරණේ තමයි දීවර කාර්මික කටයුතු අඩාල වීම. දීවර කාර්මික කටයුතු අඩාල වීම. ඊළඟට වෙරළ ප්‍රජාව නැත්නම් වෙරළාසන්නයේ ජීවත් වන මානව ප්‍රජාව අවතැන්වීම. වෙරළාසන්නයේ ජීවත් වන මානව ප්‍රජාව අවතැන්වීම. ඊළඟට කඳ මේ මොනවද අපි ඒවට කියන්නේ කඳවුරු හානියටපත් ප්‍රජාව නිසා බිහිවන කඳවුරු හානියටපත් ප්‍රජාව නිසා බිහිවන කඳවුරු හා ඒ ආශ්‍රිත සමාජාර්ථික ගැටලු රැසක් නිර්මාණය වීම. ඒ ආශ්‍රිත සමාජාර්ථික ගැටලු රැසක් නිර්මාණය වීම. ළමයි මේක තව විනාඩියක් ඇතුළත කට් වෙයි. මම ඔයගලන්ට ආපහු ලින්ක් එකක් එවනවා ඒකෙන් ඉන්න. එවන නේද? මේක තව විනාඩියකට අඩු කාලයකදී කට් වෙයි. ඊළඟට මම ආයෙ ලින්ක් එකක් එවනවා ඒකෙන් ඉන්න. එතකොට ආයෙ කට් වෙන්නේ නැහැ. හොඳේ?